අයිබෝන් දුවේ පුතේ ගුරු ගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාව වෙනුවෙන් අදත් ඔබේ ආලින්දර මා පැමිණියේ ඔබේ නිවස ගුරු ගෙදරක් කරමින් තොරතුරු හා සංවේදී තාක්ෂණය පාඩම් මාලාවේ 12 ශ්‍රේණිය තාර්කික ద్వාර කියන පාඩමේ කරුණු කාරණාටයක් ඔබ සමග බෙදා හදා ගන්න. ඉතින් දරුවනේ ඔබ දන්නවා මේ රූපවාහිනී වැඩසටහන් මාලාවේ අපි 12 ශ්‍රේණිය ICT නැත්නම් තොරතුරු හා සංවේදී තාක්ෂණය සම්බන්ධ පාඩම් ගණනාවක් ඔබත් එක්ක බෙදා හදා ගත්තා. කලින් පාඩම් වලදී ඔබ සාකච්ඡා කරා තාර්කික ద్వාර පාඩමේ මූලික දේවල් ටික. ඔබ ඉගෙන ගත්තා මූලික තාර්කික ద్వාර කියන මොනවද? ඒ තාර්කික ద్వාර වර්ග මොනවද? සහ ඒවා කොයි ආකාරයෙන්ද යොදාගන්නේ කියලා පොඩි හැඳින්වීමක් ඔබ ඉගෙන ගත්තා. දැන් දරුවනේ අද අපි සාකච්ඡා කරනවා මේ තාර්කික ద్వාර ඉතාමත් වැදගත්ම කොටසක්. සහ බරසාර කොටසක් කියන්න පුළුවන් මේක. මොකද අපි ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේ එහෙම නැත්නම් අපි නිෂ්පාදන මට්ටමේදී තාර්කික ద్వාර පාවිච්චි කරනකොට භාවිතා කරන ක්‍රමවේද ටිකක් මෙතනදී අපි සාකච්ඡා කරනවා. අපි මේ කතා කරන අද පාඩම මාතෘකාව වෙලා තියෙන්නේ සාර්ව ద్వාර. එහෙම නැත්නම් අපි මේකට කියනවා යුනිවර්සල් ගේට්ස් කියලා. ඉතින් මගේ දරුවෝ ඔබ මේ පාඩමට දාලා සටහන් ලෑස්ති කරගන්න, සූදානම් කරගන්න, ඔබට ඕන කරන කලමනාකරණ ටික ලෑස්ති කරගන්න මම අදත් මතක් කරනවා. පෑන් පැන්සල් පොත් ආදී දේවල් ළඟට අරගෙන සුව පහසු ඉඳගෙන පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරමින් අපි පාඩමේ මූලික තත්වය නැත්නම් හරය නැත්නම් ඔබ මේ පාඩමේ බලාපොරොත්තු වී යුතු දේ ඉගෙනුම් පළමුවද කියන කාරණා පොඩ්ඩක් සාකච්ඡා කරලා පාඩමට අවතීන වෙනවා. හොඳයි එහෙනම් ආරාධනා කරන සියලු දෙනාටම මාත් එක්ක පාඩමට එකතු වෙලා රැඳී සිටින්න කියලා. අපි බලමු තාර්කික ద్వාරවල ඔබ ඉගෙන ගත්ත බේසික් නැත්නම් මූලික තාර්කික ద్వාර කොටසත් එක්ක ඉදිරියට යන දේවල් ටික. ඔබ මුලින්ම ඉගෙන ගත්ත මූලික අංකිත පරිපථයකදී නැත්නම් ලොජික් සර්කිට් එකකදී තාර්කික ద్వාර භාවිතා කරන්නේ කොයි ආකාරයෙන්ද කියලා. ඒකම ඒ තාර්කික ద్వාර වර්ග මොනවද කියලා ඔබ ඉගෙන ගත්තා. අද කොටසේදී අපි සාකච්ඡා කරනවා ඉගෙනුම් පළ විදිහට යුනිවර්සල් ගේට්ස් එහෙම නැත්නම් සාර්ව ద్వාර කියන කොටසේ මොනවද ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ සාර්ව ద్వාරයක් කියන්නේ මොකක්ද කියන එක ඔබ දැනගත යුතුයි. මම ඒකට අර්ථදැක්වීමක් ඔබට ලබා දෙන්නම්. ඒකම දුවේ පුතේ ඔබ දැනගත යුතුයි මේ සාර්ව ద్వාර භාවිතා කරන්නේ මොන මට්ටමේද? ඇයි මෙහෙම දෙයක් තියෙන්නේ? ඔබ දන්නවා තාර්කික ద్వාර කියලා ඔබ ගේට්ටු වර්ග 7ක් පමණ ඉගෙන ගත්තා. ඒකම සංයුත ద్వාර ඉගෙන ගත්තා. ඒ ගේට්ටු සම්පූර්ණ එකතු කරලා නැවත හදා ගන්න ගේට්ටු NAND ద్వාරය, NOR ద్వාරය, XNOR ద్వාරය ආදී වශයෙන්. එතකොට මේ ගේට්ටුත් එක්ක නැත්නම් මේ තාර්කික ద్వාරත් එක්ක ඇයි මේ යුනිවර්සල් ගේට්ස් කියන එකක් ඇන්නේ? ඇයි මෙහෙම සංකල්පයක් අපි යොදාගන්නේ? අපි ඒක ඉගෙන ගමු ඉදිරියේදී. මොකද්ද මේකේ හේතුව කියලා. හොඳයි. සාර්ව ద్వාරයක් කියන්නේ මුලින්ම කියනවා නම් සාර්ව ద్వාරයක් යනු වෙනත් ඕනෑම ගේට්ටුවක් හදාගන්න. නැත්නම් වෙනත් ඕනෑම ලොජික් ගේට් එකක් හදාගන්න යොදාගත හැකි සම්මත ගේට්ටුවක්. මේක ඔබ කලින් ඉගෙනගත්ත ගේට්ටුවක්ම තමයි. සාර්ව ద్వාර වර්ග දෙකක් අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ සාර්ව ద్వාරයට භාවිතා කරන්න පුළුවන් ගේට්ටු වර්ග දෙකක් අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි NAND ගේට් එක. අනිත් එක තමයි NOR ගේට් එක. දැන් NAND ගේට් එකයි NOR ගේට් එකයි සහ මේවායේ හැසිරීම මේවායේ සත්‍යතාව වගු ඔබ කලින් අවබෝධය ලබා ගත්තා. ඔබ දන්න දෙයක්. නමුත් ඔබ දන්න දෙයක නොදන්න පැත්තක් මම කතා කරන්න හදන්නේ. ඉතින් දුවේ පුතේ මේ සාර්ව ద్వාර භාවිතා කරලා අනිත් ద్వාර හදා ගන්නවා නම් අපිට අනිත් ගේට් ඕනෙත් නෑ අත්‍තරම කියනවා. නමුත් එහෙම නෙමෙයි. මේ ගේට්ටුත් අපේ ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේදී භාවිතා කරනවා. නමුත් මේ සාර්ව ద్వාර කියන එක පාවිච්චි කරනවා අනිකුත් ගේට්ටු වර්ග ගණනාවකින් යුත් පරිපථයක් මේ තනි ගේට්ටුවක්. ඒ කියන්නේ තනි ගේට්ටුවක් කියලා කියන්නේ දුවේ පුතේ මේ NAND ගේට් එකක් හෝ NOR ගේට් එකක් හෝ එකක් තියාගෙන මේ වැඩේ කරන්න බෑ. මේවා පැමිණෙන්නේ IC එකක් විදිහට. IC එකක් ඇතුළේ මේ ගේට්ටු 100 ගාණක් තියෙන්න පුළුවන්. එතකොට අපි හිතමුකෝ NAND ගේට්ටු වලින් සමන්විත IC එකක් අපිට හම්බුනොත් මේ IC එක පාවිච්චි කරලා අපිට සම්පූර්ණ පරිපථක නිර්මාණය කරගන්න පුළුවන්. ඒකයි මේක වැදගත්කම. හොඳයි. එතකොට එහෙනම් ඔබ ඉගෙන ගත්ත සාර්ව ద్వාරයක් යනු අනිකුත් ඕනෑම ద్వාරයක්. අනිකුත් ඕනෑම ලොජික් ගේට් එකක් හදාගන්න භාවිතා කළ හැකි තනි ద్వාර වර්ගයක් කියලා. ඔව්. එතකොට මේ සාර්ව ద్వාරවල වැදගත්කම මොකක්ද කියලා අපි බලමු. සාර්ව ద్వාර වාසිය. නැත්තම් ඇයි මෙහෙම දෙයක් පාවිච්චි කරන්නේ? එක කාරණාවක් තමයි නිෂ්පාදන වියදම අඩුයි. සාර්ව ద్వාර භාවිතා කිරීමේදී. ඔබට මෙහෙම දෙයක් මම කියන්නම්කෝ. හිතන්නකෝ අපි මෙහෙම හිතමුකෝ මොනවා හරි එක ද්‍රව්‍යයක් අපි හිතමු ගඩොල් කියලා. ගෙවල් හදන්න පාවිච්චි කරන ගඩොල් කියලා හිතමු. ගඩොල් නිෂ්පාදන ආයතනයක් ගත්තොත් මේ ගඩොල් නිෂ්පාදන ආයතනයේ විවිධ හැඩවල ගඩොල් හදනවා කියලා හිතන්නකෝ. හතරැස් හැඩේ, ත්‍රිකෝණාකාර හැඩේ, රවුම් හැඩේ, විවිධාකාර හැඩවල ගඩොල් හදනවා කියමු.
එතකොට මේ එක එක gadol හදන්න වෙන වෙනම අච්චු පාවිච්චි කරන්න ඕනේ. මේවා දාන මැටි ප්‍රමාණයන් එක එක වෙනස්. මේවා සයිස් එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේවා සඳහා මේ gadol පිළිසිම සඳහා වෙන වෙනම සමහර ඩෙකම් පෝර්ණුවේ වෙන වෙන පැති නැත්නම් shift basis නැත්නම් එක gadol set එකක් හැදුවට පස්සේ ඔන්න ඒ ටික ගහක් කරලා වෙනත් අච්චුවක තව gadol ටිකක් මේ පෝරට දාන්න ඕනේ. දැන් මේ වගේ ක්‍රියාවලියක් නේ තියෙන්නේ මම මේ සාමාන්‍ය දෙයක් කතා කරන්නේ. මේ මැටි කර්මාන්තය ගැන කතා කරනව නෙමෙයි. එතකොට මේ හිතන්නකෝ මේ ඔබට මේ උදාහරණ දෙන්නේ. එතකොට වෙනස් වර්ග වලින් දෙයක් හදනකොට අපිට ඒ වැඩේ සඳහා යන කාර්යක්ෂමතාව නැත්නම් ඒ සඳහා යෙදෙන්න තියෙන පරිමාව ටිකක් පළල් වැඩි. හිතන්නකෝ ඒ වෙනුවට gadol ඒ ආයතනයේම එකම වැඩේ හැඩයට තියෙන gadol හදන එකම ප්‍රමාණය. එතකොට ඒගොල්ලන්ට ලොකු ප්‍රොඩක්ෂන් එකක් දවස් 20ෙම කරන්න පුළුවන්. ඇයි වෙනස් වර්ග වල අච්චු පාවිච්චි කරන්න ඕනේ නැහැ. වෙනස් ශිල්ප ක්‍රම පාවිච්චි කරන්න ඕනේ නැහැ. පැහැදිලිද? එකම ශිල්ප ක්‍රමයේ එකම අච්චුවේ හදන්නේ. හැබැයි ඒ gadol පාවිච්චි කරලා ගෙයක් ඕනෑ විදිහට හදන්න පුළුවන්. එහෙනම් වෙනස් හැඩවල gadol හදන වෙනුවට තනි හැඩේ gadol පාවිච්චි කරන උදාහරණයක් ගත්තොත් ඔබට දැන් පැහැදිලි ඇති මේ සාර්ව ద్వාරයක් එක වර්ගයේ ద్వාරයක් වැඩි නිෂ්පාදනයක් කරොත් වැඩි ප්‍රමාණයක නිෂ්පාදනය කරොත් ඔබට නිෂ්පාදන විතම අඩුවෙන් මේ ගේට්ටු ටික හදා ගන්න පුළුවන්. දැන් ඔබට කලිනුත් කිව්වා මේ සාර්ව ద్వාර නැත්නම් මේ සෑම ලොජික් සර්කිට් ලොජික් ගේට් එකක්ම ඔබට තනි ගේට්ටුවක් විතර ගන්න හම්බෙන්නේ නැහැ. IC එකක් විතරයි මේවා තියෙන්නේ. ඒතකොට IC එක තුල ඒ ගේට්ටු වර්ග ගණනාවක් ඒ කියන්නේ එකම වර්ගයේ ගේට්ටු රාශියක් ඇතුළත් කරලා තියෙනවා. බොහෝ වෙලාවට. සමහරලාට ගේට්ටු කීපයකින් සමන්ත IC තියෙන්නත් පුළුවන්. නමුත් එතකොට මේ IC එක පාවිච්චි කරලා අපිට පුළුවන් පරිපතයක් සම්පූර්ණයෙන් නිර්මාණය කරගන්න තනි ගේට්ටුව දාලා. හැබැයි මේ සාර්ව ద్వාර නොවන වෙන ගේට්ටු ටිකක් ගත්තයි කියලා අපිට පරිපතයක් සම්පූර්ණ කරන්න බෑ. ඇයි ඒ බැරි? මොකද ඒ පරිපතය සඳහා වෙනස් වූ ద్వාර අවශ්‍ය වෙනවා. වෙනස් වූ ගේට්ටු අවශ්‍ය වෙනවා. සමහර NAND ගේට් එක ඕනේ, සමහරට O ගේට් එක ඕනේ, සමහරට NOT එකේ ඕනේ. එතකොට මේ වෙන වෙනම ගේට්ටු සඳහා වෙන වෙනම ICs ඔබට යොදා ගන්න වෙනවා මේ පරිපත සැකසීමේදී. නමුත් සාර්ව ద్వාරයක් තියෙන IC එකක් ගත්තොත් හිතන්නකෝ NAND ద్వාරයේ තියෙන IC එකක් ගත්තා කියමු. ඒ IC එක විතරක් පාවිච්චි කරලා අපිට සම්පූර්ණ පරිපතයක් සකස ගන්න පුළුවන්. මොකද IC එක තුල NAND ద్వාර රාශියක් තියෙනවා. එහෙනම් NOT එක වෙනකොට NAND එක පාවිච්චි කරන්න පුළුවන්. AND එක වෙනකොට NAND එක පාවිච්චි කරන්න පුළුවන්. O එක වෙනකොට NAND එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම NO ගේට් එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ දේවල් වෙනකොට. එහෙනම් ඔබට තේරෙනවා මේ නිෂ්පාදනය සඳහා කාර්යක්ෂමතාව වැඩි කරගන්න එක උපක්‍රමයක් තමයි සාර්ව ద్వාර කියන සංකල්පය. හරි පැහැදිලි. එතකොට අනිත් එක තමයි කාර්යක්ෂමතාව වැඩි කරගන්න එක. එතකොට මම ඔබට කිව්වා එක IC එකක් පාවිච්චි කරලා පරිපතයක් සම්පූර්ණ නිර්මාණය කරගන්න පුළුවන් මේ සාර්ව ద్వාර සහිත IC එකක් අරගත්තොත්. NAND ద్వාර සහිත IC එකක් ගත්තොත් අපිට පුළුවන් සම්පූර්ණ පරිපතයම යොදා ගන්න. එතකොට වෙනත් IC සඳහා යන කාලය ශ්‍රමය සහ ඒවා හරහා ගලා යන ධාරාවන් අපි වෙන් වශයෙන් පරිපත සකසනවට වඩා තනි IC එකක් සමන්විත පරිපතයකින් අපිට වඩා කාර්යක්ෂමතාවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනිත් එක තමයි පරිපත ගොඩනැගීම පහසු වීම. ඔබට නැවතත් කියන්න ඕනේ නෑනේ නේද? එකම IC එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් පරිපතයේ සමහරට හුඟක් අර තනි පරිපතයක් හදා ගන්න පුළුවන්. අපි හිතමු ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකක් හිතා. ඔබ දානවා පාරේ යනකොට ට්‍රැෆික් ලයිට් වල මං සංදියකදී එක සංදියකදී එක පැත්තකට යන වාහන වලට ඉඩ දෙනවා නම් අනිත් පැත්ත රතු පාට සිග්නල් එක දාලා ඒ පැත්තේ වාහන නවත්තන්න ඕනේ. ඒකම පදික මාරුව තියෙන ස්ථානයේ පදිකයන්ට අවශ්‍ය වෙලාවට මාරු වෙන්න කොළ පාට ලයිට් එක හෝ නැත්නම් රතු පාට ලයිට් එක හෝ දාලා ඔවුන්ව පාලනය කරන්න ඕනේ. මේ ට්‍රැෆික් ලයිට් සිස්ටම් වගේ දේවල් වලට ගන්න පාවිච්චි කරන එක උපක්‍රමයක් තමයි මේ ලොජික් ගේට්ස්. ඒ ලොජික් ගේට් පාවිච්චි කරලා ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකේදී ඔබ දකින්න ඇති ඒ අවස්ථානුකූල වාහනේ පාරේ ගමන් කිරීම සීමා කරන හැටි. සමහරලාට ප්‍රධාන පාරකට වැඩි ඉඩක් ලබා දෙනවා පාරේ ගමන් කරන්න. හිතන්නකෝ ප්‍රධාන මාර්ගයක් තියෙන අවස්ථාවේ අතුරු මාර්ගයක් ඒක හරහා ක්‍රොස් වෙනවා නම් අතුරු මාර්ගයට යන වාහන පහන අඩු හින්දා ඔවුන්ට ලයිට් එක ලබා දෙන, ඒ කියන්නේ කොළපාට ලයිට් එක ලබා දෙන සීමාසිත වේලාවක්. ඊට වැඩි වෙලාවක් සමහරට විනාඩියක් දෙකක් වෙලාව ලබා දෙනවා ප්‍රධාන මාර්ගයේ වාහන ගමන් කිරීම සඳහා. ඒතර මේ වගේ දේවල් කාලයත් එක්ක පාලනය වෙනස් වෙන්න ඕනේ. රයිට්? උදේට තියෙන සිස්ටම් එක නෙමෙයි හවසට තියෙන්නේ. සමහරට දවල් කාලේ පාසල් අර වෙලාවට ඊට ආයි ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකේ කන්ට්‍රෝල් ටයිම් එක වෙනස් වෙන්න ඕනේ. ඒතර මේ වගේ කාලයත් එක්ක මේ වෙනස් වෙවි හැදෙන්න නම් අනිවාර්යයෙන් මේක ඇතුලේ පරිපතය සඳහා ලොජික් ගේට්ස් දේවල් වගේ පාවිච්චි කරලා තියෙන්න ඕනේ. ඒතර මේ වගේ පද්ධතියක් හදන්න විවිධ ලොජික් ගේට්ස් ඕන වෙනවා. AND එක, NOT එක, හරි XO එක මේ වගේ විවිධ ගේට්ටු ඕන වෙනවා. නමුත් මේ ගේට්ටු සඳහා වෙන වෙනම IC දාලා පරිපතය විශාල කරනට වඩා පහසුවෙන් නිර්මාණය කරන්න පුළුවන් සාර්ව ద్వාර සහිතව පරිපතය නිර්මාණය කරගත්තා. එහෙනම් ඔබට දැන් පැහැදිලි වෙනවා පින්තූරේ පැහැදිලි සාර්ව ద్వාර වල වැදගත්කම මොකක්ද කියන්නේ. මම ඔබට කිව්වා දුවේ පුතේ සාර්ව ద్వාර සඳහා අපේ ద్వාර වර්ග දෙකක් පාවිච්චි කරනවා. භාවිතා කරනවා. එකක් තමයි NAND ద్వාරය, අනිත් එක තමයි NOR ద్వාරය. දැන් මේ NAND ద్వාරය සහ NOR ద్వාරය ඔබට මේ තිරේ දිස් වෙනවා සහ ඒවට අදාළ සත්‍යතාවකුත් එක්කම. ඔබ මේක දැන්ටමත් දන්නා දෙයක්. මේ සත්‍යතාවක දෙක මම ඔබට ඉදිරිපත් කරේ ඔබේ පරණ පාඩම
නැත්නම් කලින් දවසේ පාඩමේ මේකේ මුල් කොටස පොඩ්ඩක් මතක් කරන්න ඕන හින්දා. මොකද මේ සත්‍යතාවය ගැන අවබෝධය දුවේ පුතේ වැදගත් වෙන මේ සාර ద్వාරත් එක්ක ඉදිරියට යෑමේදී. එහෙනම් නැන් ගේට් එකේ සහ නෝ ගේට් එකේ සිම්බල් එක ඔයා දන්නවා. පරිපත් සත්‍යතාවගුවේ හැඩරුව ඔබ දන්නවා. හොඳයි. අපි දැන් එහෙනම් නැන් ගේට් එක පාවිච්චි කරලා අනිකුත් ගේට්ටු හදාගන්න හැටිත් නෝ ගේට් එක පාවිච්චි කරලා අනිකුත් ගේට්ටු හදාගන්න හැටිත් සාකච්ඡා කරමු. අයි මුලින්ම යමු නැන් ద్వාරේ භාවිතයෙන් අනිකුත් ద్వාර හදාගන්නේ කොහොමද කියන එක. හොඳයි. නැන් ගේට්ටුව පාවිච්චි කරලා අපි ඉස්සෙල්ලාම නොට් එක හදාගමුකෝ. දැන් ඔබ දන්නවා මූලික ගේට්ටුව අපිට තුනක් තියෙනවා. නොට් එක, ඇන්ඩ් එක, ඕ එක. ඒකම XO එකක් තියෙනවා. අපි XO එක හදන හැටි පොඩ්ඩක් මේක සාකච්ඡාව පසුව කතා කරමු. මුලින්ම අපි ඇන්ඩ් එක, නොට් එක, ඕ එක හදාගන්න හැටි බලමු. හරි. නොට් ගේට් එක හදාගන්න හැටි. නොට් ගේට් එකේ සිම්බල් එක ඔබට පේනවද දුවේ පුතේ? නොට් ගේට් එකේ සත්‍යාවක ඔබට පේනවා බොහොම චූටි සත්‍යාවකක්. මොකද නොට් ගේට් එකට එක ඉන්පුට් එකයි එන්නේ. ඒකින්ද නොට් ගේට් එකේදී ඉන්පුට් දෙකයි අවුට්පුට් දෙකයි ඔබට දකින්න හම්බෙන්නේ. එහෙනම් ඒ අවුට්පුට් එක අපි මේ NAND ගේට් එක පාවිච්චි කරලා හදාගන්නයි යන්නේ. මේ NAND ගේට් එක පාවිච්චි කරලා මේක හදා ගන්නවා නම් ඔබට පේනවා NAND ගේට් එක නිකන් අමුතු හැඩයකට තියලා තියෙනවා. මොකක්ද අපි මේ කරලා තියෙන්නේ? ඔබ දන්නවා NOT ගේට් වලට එන්නේ එක ඉන්පුට් එකයි. මේ ඉන්පුට් එක NAND ගේට් එකට දෙනවා පොඩ්ඩක් වෙනස් කරලා. ඉන්පුට් එක දෙකට බෙදලා අතු බෙදලා වගේ ආකාර දෙකකට දෙබෙල් කරලා දෙන්නේ. අන්න එහෙම. හරිද? හරි. මේක දෙකට බෙදලා ලබා දෙනවා NAND ගේට් එක. එතකොට මේ NAND ගේට් එකට එකම ඉන්පුට් එක කොටස් දෙකට බෙදලා ලබා දීමෙන් සම්පූර්ණයෙන් වෙනස් දෙයක් මේක ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. බලන්න ඔබට මේ බලන්න A කියන ඉන්පුට් එක ලබා දෙනවා කොටස් දෙකකට බෙදලා. එතකොට NAND ගේට් එක ක්‍රියාත්මක වෙන්නේ එකම ඉන්පුට් දෙකක් විදිහට අරගෙන. එකම ඉන්පුට් එක කොටස් දෙකක් දාගෙන. මේ බලන්නකො මේ සත්‍යාවගුව. මෙතන තියෙනවා A කියන තීරුවක්, මෙතන තියෙනවා A කියන තීරුවක්. එතකොට හැබැයි A දෙකම එකපාර එන්නේ එකපාරක A බිඳුව නම් දෙකම බිඳුවයි. ඇයි එකම එන්නේ දෙපැත්තට බෙදලා යන්නේ. ඒකම ඒක එක වුණොත් නැත්නම් ට්‍රුත් වැලියු එක 1 වුණොත් ඒකත් දෙකම එකපාර එකක් වෙනවා. හොඳයි දරුවනේ අපි දැන් මේ NAND ద్వාරය ගැන බැලුවොත් මේ NAND ద్వාරයේ ඔබට දකිනවා A කියන ඉන්පුට් එක කොටස් දෙකකට බෙදලා NAND ద్వාරෙම ලබා දෙනවා. ඒතර ඒ අනුව මේ තීරුවේ ඔබ දකින මේ මුල්ම තීරුවේ එන්නේ A ඉන්පුට් එකමයි එම ඉන්පුට් එකම නැවතත් ලබා දෙනවා. ඒතර ඉන්පුට් දෙකම එකපාර ලබා දෙනවා. එතකොට ඔබ දකිනවා බිඳුවේ වැලියු එකේ දෙකක් එන්න ඕනේ. ඇයි A බිඳුව නම් එහා පැත්තේ එකත් එකම ඒකත් බිඳුවයි. එහෙනම් මේ දෙකම බිඳුවයි කියලා කියන්නේ ඒක AND එක හරහා ගියාම ඒක AND උනාම බිඳුව වෙනවා. නමුත් මේ යන්නේ NAND එක හරහා. එතනදී අපිට ලැබෙනවා 1. මේ බලන්නකො. හොඳයි. A ඉන්පුට් එකට බිඳුවක් ලැබෙනවා. ඒ කියන්නේ false value එකක්. ඒකම එහා පැත්තේ ඒකටත් එම false value එකම ලැබෙනවා. එතකොට false and false එහෙම නැත්නම් බිඳුවයි. හැබැයි මේක NAND එකක්. ඒ හින්දා ඒක එක වෙනවා. ඒකම බලන්නකො ඊග අවස්ථාව 1. ඒ කියන්නේ දෙකටම 1 වෙනවා. 1 AND උනාම 1යි. හැබැයි මේක NAND වෙනවා. NAND එක හින්දා මෙතන බිඳුවයි. දැන් දුවේ පුතේ ඔබට පේනවා මේ බලන්නකො. NOT එකේ අවුට්පුට් එකම මෙතනටත් ඇවිල්ලා. NOT එකේ අවුට්පුට් එකම මේ NAND කම්ප්ලෙක්ස් එකෙන් අවුට් කරලා දීලා තියෙනවා. එහෙනම් ඔබට එකෙන් පේන්න ඕනේ අපිට මේ NOT ගේට් එක වෙනවට මොකද්ද? NAND එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි NAND එක නිකන් නෙමෙයි මෙහෙම දෙබෙල් කරලා නැත්තම් දෙකට බෙදලා ලබා දීමෙන්. එහෙනම් NOT එක වෙනකොට බය වෙන්නේ නැතුව ඕනම අවස්ථාවක මෙන්න මේ NAND එක භාවිතා කරන්න පුළුවන්. එහෙනම් උන NOT එකේ අවස්ථාව NAND එකෙන් අපි හදාගත්තා. අයි බලමු ඊග අවස්ථාව. NAND භාවිතා කරලා AND එක හදාගන්න හැටි. NAND භාවිතා කරලා AND එක හදාගන්න හැටි. හොඳයි. දැන් ඔබ බලන්නකො AND එකේ අවුට්පුට් එක කොහොමද දෙන්නේ කියලා. AND එකට AB ඉන්පුට් දෙකක් දුන්නම AB ඉන්පුට් දෙක NAND එකට AND එකට ආවට පස්සේ ඔබට බිඳුවේ ඒවා 3කුයි එකේවා 1කුයි එනවා. ඇයි ඒ? කිසියම් තැනක බිඳුව එනවා නම් AND එකේදී බිඳුවයි අවුට් එක. AND එකේදී එක දෙන එකම අවස්ථාව තමයි ඉන්පුට් දෙකම නැත්නම් ඉන්පුට් කීපයක් තුනන් ඒ සියල්ලම එක ලබා දෙන අවස්ථාවේ පමණයි AND එකේ එකක් ලබා දෙන්නේ. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ මේක අපි NAND ద్వාර දෙකක් පාවිච්චි කරලා මේව ප්‍රතිඵලයම ලබා දෙන්නයි හදන්නේ. NAND ద్వාර දෙකක් පාවිච්චි කරලා. පළවෙනි NAND එක සාමාන්‍ය ආකාරයෙන් පාවිච්චි කරනවා. දෙවෙනි NAND එක පාවිච්චි කරනවා අපි කලින් NOT එක හදාගත්ත ආකාරයට NAND එක තියනවා. එහෙනම් ඔබට පේන්න ඕනේ මේ කොටසින් හැදෙන්නේ NOT එක ඇත්තම කියනවා. මේක NAND එකක් වුණාට මේ කොටසින් හැදෙන්නේ NOT එක. එහෙනම් ඔබට පේරෙනවා සාමාන්‍ය දැනීමක් සාමාන්‍යයෙන් ඔබට දැන් හැංගෙනවා දැනෙනවා. මොකද මෙතන වෙන්නේ යන්නේ කියලා. අපි NAND එක ගත්තා. NAND එකක් මගින්ම NOT කරා. NAND එක අරගත්තා.
නැන්ඩ් එක නැන්ඩ් එකක් මගින් නොට් කරා. එහෙනම් නැන්ඩ් එක නොට් නොත් මොකද වෙන්නේ පුතේ? ඇන්ඩ් එක හැදෙන්නේ. අන්න ඒකයි මේ කරන්න යන්නේ. බලමු සත්‍යවගෙන් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. අපිට පේනවා A සහ B ඉන්පුට් දෙක 0.0 අවස්ථාවේදී. නැන්ඩ් එකේදී එකක් වෙනවා. නැන්ඩ් එක එකයි 0.0 අවස්ථාව නැන්ඩ් එක එකයි. මොකද ඇන්ඩ් එක බිඳුවයිනේ. ඇන්ඩ් එක බිඳුව හින්දා ඒක අනිත් පැත්ත නැන්ඩ් එක එකක් වෙනවා. හැබැයි මේ දෙවෙනි නොට් එකෙන් හෙවත් නැන්ඩ් එක පාවිච්චි කරලා හදපු නොට් එකෙන් මේක ආපහු බිඳුව කරනවා. දැන් පේනවද වැඩි? බලමු ඊග අවස්ථාව. A බිඳුවයි B එකයි අවස්ථාව. A බිඳුවයි B එකයි අවස්ථාව. මේ නැන්ඩ් එකෙන් අවුට් කරනවා එකක් හැටියට. හැබැයි මේ දෙවෙනි නොට් එක විදිහට පාවිච්චි කරන නැන්ඩ් එකෙන් ඒක නැවත බිඳුව කරනවා. ආයි බලමුකෝ. A එකයි B බිඳුවයි අවස්ථාව. නැන්ඩ් එකෙන් එකක් කරලා දෙනවා. දෙවෙනි නැන්ඩ් එකෙන් ඒක බිඳුවක් කරනවා. අවසාන අවස්ථාව. A එකයි B එකයි අවස්ථාව. නැන්ඩ් එකෙන් මොකද කරන්නේ? එයා බිඳුවක් කරනවා. මේ නොට් එකෙන් හෙවත් නැන්ඩ් එක විදිහට පාවිච්චි කරන නොට් එකෙන් එයාව නැවත එකක් කරනවා. දැන් එහෙනම් බලමුද වෙලා තියෙන දේ. බලන්නකො. AND එකේ අවුට්පුට් එක මේ NAND කම්ප්ලෙක්ස් එකෙන් හදලා දීලා තියෙනවා. එහෙනම් ඔබට දැන් පැහැදිලිව තේරෙන්න ඕනේ AND එක වෙනකොට පාවිච්චි කරන්න පුළුවන් NAND කම්ප්ලෙක්ස් එක මෙන්න මේ ආකාරයට. NAND ගේට්ටු දෙකයි තියෙන එකම පොඩ්ඩක් වෙනස්. පළවෙනි NAND එක සාමාන්‍ය විදිහට, දෙවෙනි NAND එක නොට් එකක් ආකාරයේ හදලා තියාගන්න. දැන් එන ඔබට පේන්න ඕනේ අපිට AND ගේට්ටු තවදුරටත් අවශ්‍ය නැහැ. NAND එක පාවිච්චි කරලා ඒක හදාන්න පුළුවන්. හොඳයි. අය එහෙනම් ගේට්ටු දෙකක් හදාන් ඉවරයි. බලමු තුන්වෙනි අවස්ථාව. NAND එක පාවිච්චි කරලා O එක හදන හැටි. NAND එක පාවිච්චි කරලා O එක හදනකොට අපිට NAND ගේට්ටු තුනක් ඕනේ. මම පෙන්නන්නම් කොහොමද ඒක භාවිතා කරන්න කියලා. මුලින්ම බලන්නකො O එකේ අවුට්පුට් එක කොහොමද කියලා. ඔබ මතක් කරගන්න. O එකේ අවුට්පුට් එක එන්නේ 0.1 ඇයි ඒ 0.0 අවස්ථාව විතරයි O එක බිඳුවක් දෙන්නේ. කිසියම් තැනකදී O ගේට් එකක් තියෙනවා නම් ඒ O ගේට් එකට කිසියම් ඉන්පුට් එකක් එක වුණොත් O ගේට් එක එකක් ප්‍රතිදානය කරනවා. right එහෙනම් කිසියම් වැලියු එකක් true වුණොත් O ගේට්ටුව true වැලියු එකක් output කරනවා. හරි. ඒ දෙයම සිද්ධ වෙනවා නම් මේ NAND ගේට්ටු සංකීර්ණයෙන් අපේ වැඩේ හරි. බලමු ඒක සිද්ධ වෙන හැටි. පළවෙනි NAND එක අපි ගන්නවා not එකක් විදිහට. දෙවෙනි NAND එකත් අපි ගන්නවා not එකක් විදිහට. එහෙනම් A එක not කරලා මෙතෙන්දී. පේනවනේ A එක not වෙලා ඉන හැටි. B එකත් not කරලා ගන්නවා. B එකත් not වුණා. දෙවෙනි NAND එක සාමාන්‍ය NAND එකක් විතර පාවිච්චි කරනවා. එහෙනම් අපි බලමු මේකේ කොහොමද truth table කඩ කරන්න කියලා. පළවෙනි අවස්ථාව බලන්නකෝ. A එක බිඳුවයි B එකත් බිඳුවයි. මේ දෙක not වෙච්ච හින්දා A එකයි B එකයි එක වුණා. හරි. එහෙනම් ඊට පස්සේ මේ NAND එකෙන් සිද්ධ වෙන දේ තමයි 1 AND වුණාට පස්සේ එකමයි හැබැයි NAND එක හින්දා මේක බිඳුවයි. බොඩ පැහැදිලි නේද? හරි. දෙවෙනි අවස්ථාව බලමුකෝ. A බිඳුවයි B එකයි. ඒ not වුණාට පස්සේ A බිඳුව A එක වෙන A බා එක වෙනවා. B එක තිබිච්ච එක B බිඳුව වෙනවා B බා එක. හරි. A දෙක ඉන්පුට් වෙනවා මේ ආකාරයෙන් NAND එකට. NAND එකෙන් එක ලබා දෙනවා. මම ඔබට දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඔබට මේක දැන් පැහැදිලි. NAND එකෙන් ප්‍රතිපාදනය කරනවා එකක් ලෙස. ඊග අවස්ථාව බලන්නකො. A එකයි B බිඳුවයි. මේක NAND එක මගින් not කර ගන්නවා. දෙවෙනි NAND එකෙන් මේක එක බවටපත් කරනවා. තුන්වෙනි අවස්ථාව. A එකයි B එකයි අවස්ථාවත් මේ දෙකෙන් බිඳුව කරනවා. බිඳුව NAND එකට ඉන්පුට් කාට පස්සේ අපිට ලැබෙනවා අවුට්පුට් එක එකක්. හොඳයි. දැන් බලන්නකො දුවේ පුතේ. O එකේ අවුට්පුට් එක ඒ ආකාරයෙන්ම අපිට මේ NAND කම්ප්ලෙක්ස් එකෙන් ලබා දීලා තියෙන හැටි පේනව නේද? 0.1 0.1 එහෙනම් අපිට O ගේට් වෙනකොට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? O ගේට් වෙනකොට මේ NAND කම්ප්ලෙක්ස් එක නැත්නම් මේ NAND ගේට් තුනේ ව්‍යුහය භාවිතා කරන්න පුළුවන්. එහෙනම් දැන් දුවේ පුතේ ඔබට මම පැහැදිලි කරා NAND ගේට් එක පාවිච්චි කරලා not එක හදාගන්න හැටි, NAND පාවිච්චි කරලා AND එක හදාගන්න හැටි, NAND පාවිච්චි කරලා O එක හදාගන්න හැටි. හොඳයි. මූලික ගේට්ටු තුනක් දැන් හදාගෙන ඉවරයි. අපි එහෙනම් බලමු no ගේට්ටුව මම ඔබට කියුණේ තවත් විශ්වීය ద్వාර නැත්නම් සාර්ව ద్వාරයක් තියෙනවා කියලා. මේ සාර්ව ద్వාරකේ තවත් නමක් තමයි විශ්වීය ద్వාර. මොකද යුනිවර්සල් ගේට්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒතකොට සිංහලෙන් අපි මේක වර්ණගනවා විශ්වීය ద్వාර, සාර්ව ద్వාර මේ ආදී නම් වලින් හඳුන්වන්නේ මේ එකම දේවල් ටික. එතකොට no ගේට් එක පාවිච්චි කරලා බලමු අනිත් ගේට්ටු හදාගන්න හැටි. හොඳයි. අර වගේම තමයි අපි හදාගන්නේ. එච්චර ලොකු වෙනසක් නැහැ. මේ වෙනස්කම් ලොකුවට නැහැ. බලන්න not එක හදාගන්නේ ඒ ආකාරයෙන්මයි. බලන්නකො පළවෙනි අපි not එක හදාගත්ත හැටි. not එකේ ඔන්න truth table එක තියෙනවා මෙතන. ඔබට පේනවා. ඒකම no එකත් අපි බලමුකෝ අර වගේ දෙබෙල් කරලා. no එකට ලබා දෙන්නේ දෙකක්. එකයි එම input එක කොටස් දෙකකට වෙන් කරලා එම input එක ගේට්ටුවට ලබා දෙනවා. එතකොට ඔබට පේනවා මෙතන ඒ input එක කොටස් දෙකකට බෙදිලා no gate එකට යන හැටි. හොඳයි. එතකොට no gate එකේ සිද්ධ වෙන දේ බලමු. අපි
A කියලා ගත්තොත් A බිඳුව නම් A ඒව දෙකම බිඳුවයි. ඔබට ඒක පැහැදිලි. A ඒව දෙකම බිඳුවයි. හරි. එහෙනම් බිඳුවයි බිඳුවයි no එකට යනකොට මුලින්ම අපි O එකේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියලා බලමු. බිඳුවයි බිඳුව O එකට යනකොට එකයි. හැබැයි මේක තියෙන්නේ no එකක්. no එකේදී මේක එක වෙනවා. පැහැදිලි. දෙවෙනි අවස්ථාව බලමුකෝ. A එක නම් මේ A එකත් එකයි. A ඒව දෙකම එකයි. හරි. එහෙනම් A දෙක O එකක් කරා ගියා නම් අපිට ලබා දෙනවා එකක්. හැබැයි මේක O එකක් කරන මේ ගියේ no එකක් කරා. එහෙනම් ඒකේ not එක අපි ගන්න ඕනේ. ඒක කම්ප්ලිමන්ට් එක අපි ගන්න ඕනේ. එහෙනම් එතන අපිට ලැබෙනවා බිඳුවක්. දැන් එහෙනම් දරුවනේ බලන්න not gate එකේ out එක ඒ ආකාරයෙන්ම මේ no gate 2 ෙන් ලබා දීලා තියෙනවා. හැබැයි no gate 2 පාවිච්චි කරලා අපි සාමාන්‍ය ධර්මයෙන් හොඳට මතක තියාගන්න එකම input එක අරන් දෙකට බෙදලා. දැන් අපිට හිතන්නකෝ මේ not gate එකෙන් තියෙන්නේ input එක C වශයෙන් නැත්නම් X වශයෙන් ඕනම දෙයක් ඒ එන input මාර්ගය දෙකට බෙදලා ලබා දීමෙන් අපිට ඒක not කරගන්න පුළුවන්. පැහැදිලි නේද? බොහොම සරල දේවල් ටිකක් මේ එකම સિદ્ધාන්තයේ නැවත යෙදෙන්නේ. නමුත් තර්කයක් තියෙනවා. ඒ තර්කය තමයි හිතලා ගන්න ඕනේ. මේක පුතේ කටපාඩම් කරන්න එපා. මේක කටපාඩම් කරලා මේව බේරුම් කරගන්න බෑ. මේ තර්කානුකූලභාවය හිතට අරගෙන ඔබ නිතර මේ වගේ අභ්‍යාස ටිකක් කරලා මේක මතක තබා ගන්න. ඒක තමයි මතක තබා ගත යුතු හොඳම ආකාරය. හොඳයි බලමු no gate එක පාවිච්චි කරලා O එක හදාගන්න හැටි. දැන් ඔබට මතකද NAND එක පාවිච්චි කරලා AND එක හදාගත්ත ආකාරය. NAND පාවිච්චි කරලා AND එක හදාද්දි මොකද්ද? NAND එක අරගත්තා ඒකම not කරගත්තා NAND එකෙන්ම හදපු not එකෙන්. හරි. මේකෙදිත් ඒකමයි අපි කරන්නේ. O gate එක හදාගන්න අය මූලික කරගන්නවා no gate එක. ඒ no gate එකෙන් එන output එක no gate එකෙන්ම හදපු not එකෙන් ආයි not කරගන්න නැත්නම් කම්ප්ලිමන්ට් ෆෝම් එක හදාගන්නවා අරගන්නවා. හොඳයි බලමු තියෙන ආකාරය. මෙන්න මේ O gate එක තියෙනවා. O gate එකේ output එක ඔබට මතකයි 0.1 right. මෙතන බලන්නකෝ. A සහ B ඒ ආකාරයෙන්ම ගන්නවා. A බිඳුව B බිඳුව අවස්ථාව පළමු අවස්ථාව truth table එකේ. A බිඳුව B බිඳුව අවස්ථාවේදී මේ no gate එකෙන් අපිට ලබා දෙනවා එකක්. ඇයි එහෙම වෙන්නේ? බිඳුව බිඳුව O උනාම බිඳුවමයි. හැබැයි මේක no එහෙනම් එකයි. හරි. ඒකම දෙවෙනි no gate එක. දෙවෙනි no gate එක වැඩ කරන්නේ not එකක් විතර පේනවනේ. දෙකට බෙදලා දීලා තියෙන හැටි. හරි. දෙවෙනි no gate එකෙන් කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? not එකක් විදියට. එහෙනම් ඒ එක බිඳුව කරනවා. අන්න එහෙනම් අපේ output එක බිඳුවයි එතනදී. මේ සංකීර්ණයෙන් ලැබෙන output එක බිඳුවයි. හරි. ඊට පස්සේ බලන්නකෝ. A බිඳුවයි B එකයි. A බිඳුවයි B එකයි no එකෙන් අපිට බිඳුව කරලා දෙනවා. දෙවෙනි not එකෙන් අපිට එක කරලා දෙනවා. ඊග අවස්ථාව. A එකයි B බිඳුවයි. O එකෙන් සමාන no එකෙන් බිඳුව කරනවා. මේ not එකෙන් එක කරනවා. ඊට පස්සේ බලමුකෝ. එකයි එකයි අවස්ථාවලත් ඒ දෙයමයි සිද්ධ වෙන්නේ. මොකද gate 2 ටික වෙනස් වුන්නේ නැහැ නේ මේ input වෙනස් වුණේ කියලා. හරි. ඒ ලෙසම AB no එක හරහා ගියාම බිඳුවයි. not එක හරහා ගියාම එකයි. දැන් ඔබට පැහැදිලිව පේනවා output දෙක අපිට ලැබිලා තියෙනවා. AB O එක හරහා ගියාට පස්සේ ලැබෙන output එකම මේ no complex එක නැත්නම් no gate to සංයුක්තයෙන් අපිට ලැබිලා තියෙනවා මෙන්න මේ ආකාරයට. එහෙනම් අපිට O එක වෙනුවට no gate to පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ව්‍යුහයේ විදිහටම තිබ්බොත්. යම් තැනක no gate තුනක් ඒක විස්ථාපනය කළා නැත්නම් ඒක රිප්ලේස් කරොත් මෙන්න මේ no gate to සංයුක්තයෙන් අපිට එම ප්‍රතිඵලෙම ලබා ගන්න පුළුවන් කිසිම වෙනසක් නැහැ. හොඳයි. අය බලමු මේක අවස්ථාව. no එක පාවිච්චි කරලා AND එක හදන හැටි. no එක පාවිච්චි කරලා AND එක හදන ආකාරය හරියට නිකන් NAND එක පාවිච්චි කරලා O එක හැදුවා වගේ. මුලින්ම not කරගන්නවා input දෙකම. දැන් මෙතන input දෙකක් හැදුවට දරුවෝ ඔබ තේරුම් ගන්නවා input 3 තියෙන්න පුළුවන් 4 තියෙන්න පුළුවන්. ඒ ඕනම input එකක් මේව not කරලා ගන්න ඕනේ. ඊට පස්සේ ඒව දාන්න පුළුවන් no gate එකට. සාමාන්‍යයෙන් ඔබට අපි සාකච්ඡා කරන්නේ input 2 හා 3 අවස්ථා පමණයි. input 4 අවස්ථාවක් ඔබට භාවිතාවේදී දෙන්නේ නැහැ. ඔබේ මේ විෂය ධාරාව තුළ නමුත් ඔබ තර්කානුකූලව තේරුම් ගන්න මේ input කීයක් ආවත් not කරන්න ඕන මුලින්ම ඊට පස්සේ අපි දානවා no එක හරහා. right. එහෙනම් බලමු මේක කොහොමද අපි වැඩ කරන්න හැටි කියලා. AND එකේ output එක ඔබට පේනවා. ඒ output එක එන හැටි බලන්නකො මෙතනදී. හරි. මුලින්ම A සහ B not කරගන්නවා. A බිඳුවයි B බිඳුවයි not වුණාට පස්සේ A එකයි B එකයි. පැහැදිලි. right. ඊට පස්සේ අපි මේක no gate එක හරහා යනවා. no gate හරහා යනකොට මම මෙන්න කොටස් දෙකකට වෙන් කරලා තිනවා no gate එක හරහා එකපාරට ගන්න නැතුව මේක O වුණොත් මොකද්ද වෙන්නේ? සහ ඊට පස්සේ ඔබට මම පෙන්නලා තිනවා මේක not එක හරහා ගියාට පස්සේ නැත්නම් no gate එකේ තියෙන මේ negation එක හරහා ගියාට පස්සේ බිඳුව වෙන හැටි. හරි. ඊග අවස්ථාව. A බිඳුවයි B එකයි. not වුණාට පස්සේ මේ දෙකෙන් not වෙලා එකයි බිඳුවයි බඩටපත් වෙනවා.
මේ no එකෙන් ඔබට output එක ලැබෙනවා බිඳුව ලෙස. පැහැදිලි. බලමු truth table එකේ ඊගා පේලිය දෙකේ. A එකයි B බිඳුවයි. ඒක not වුණාට පස්සේ අපිට බිඳුවයි එකයි ලෙස ලැබෙනවා. නැවතත් අපිට no gate හරහා ගියාට පස්සේ මේ බිඳුවයි එක අපිට ලැබෙනවා බිඳුව ලෙස. අවසාන පේලිය A එකයි B එකයි ලෙස එනවා. එම දෙක බිඳුව වටපත් වෙනවා not දෙක හරහා. ඊට පස්සේ no ద్వාරය මගින් මොකද කරන්නේ? මේක එක වටපත් කරනවා. එහෙනම් දැන් අපේ වැඩේ සම්පූර්ණයෙන් හැදලා තියෙන්නේ AND එකේ ප්‍රතිඵලය මෙන්න මේ no gate සංකීර්ණයෙන් ඔබට ගොඩනගලා දීලා තියෙනවා. එහෙනම් මේ no complex එක පාවිච්චි කරලා නැත්නම් no gate 3 view එක පාවිච්චි කරලා අපිට AND එක හදා ගන්න පුළුවන්. දැන් ඔබට පොඩ්ඩක් හිතෙනවද මේක මේ තනි ගේට්ටුව පාවිච්චි කරන්න ඉවරනේ මොකටද මේ මෙච්චර නටන්නේ කියලා. හැබැයි මම ඔබට කලින් කිව්වා මේකේ වැදගත්කම. තනි ගේට්ටුව වශයෙන් ගන්නවා නම් අපිට වෙනම IC එකක් ගන්න වෙනවා ඒ AND එකට. නමුත් අපිට no තියෙන IC එකක් ගත්තොත් මේ IC එක තුල no ගේට්ටුව 50 60 100 200 තියෙන්න පුළුවන්. ඒතර අපිට තනි පරිපතයක් හදන්න පුළුවන් එක IC එකක් පාවිච්චි කරලා. ඒකයි මෙතන අපි ගොඩනගන තරගය වෙන්නේ. හොඳයි. අපි දැන් මේ ටික හදාගෙන ඉවරයි. දැන් නිකන් පොඩ්ඩක් බලමුද පොඩි අභ්‍යාසයක් කරලා අපි NAND ගේට්ටු ටිකක් පාවිච්චි කරලා දුවේ පුතේ මෙන්න මේ පරිපතය ගොඩනගන්න ගියොත් මොකක්ද අපිට කරන්න පුළුවන්. දැන් උඩ මම කිව්වා පරිපතයක් හදනවා නම් මේ පරිපතය තුල අපිට දැන් මේ විවිධ ගේට්ටු තියෙනවා. විවිධ logic gates මෙතන තියෙනවා. O එක තියෙනවා, AND එක තියෙනවා, තව O එකක් ආයෙ මෙතන එකතු වෙලා තියෙනවා. මේ පරිපත. හොඳයි. මොකක්ද අපි කරන්නේ? දැන් අපි මේක හදන්න ඕනේ NAND ගේට්ටු විතරක් පාවිච්චි කරලා. right. NAND ගේට්ටු විතරක් පාවිච්චි කරලා මේ පරිපතය හදනවා නම් දරුවනේ අපිට මුලින්ම මම ඒ පරිපතයම නැවත පොඩ්ඩක් ලෝ කරලා ඇඳලා තියෙනවා මෙතන. එම පරිපතයම පොඩ්ඩක් ලෝ කරලා ඇඳලා තියෙන ඔබේ පහසුවට. දැන් මෙතන O එකක් තියෙනවා. මේ O එක ලබා ගන්න අපි NAND ගේට් වලින් හදාගත්ත O කම්ප්ලෙක්ස් එක තියෙනවා. බලන්නකො. මම ඒක O එක හක් කරා. දැන් මම අන්න අපි හදාගත්ත NAND වලින් හදාගත්ත O එක තිබ්බ. ඔබට මතකයි නේද මේ? මොකද එන ඉන්පුට් දෙකම නොට් කරගත්තා. ඊට පස්සේ ආයි NAND එකක් කරා යවුවා. දැන් ඒ දෙයම එතන ඇවිල්ලා. මේක ලැබෙන ප්‍රතිඵලය ඒ දන එහෙමම ලැබෙලා තියෙනවා. O එකේ ලැබෙන අවුට්පුට් එක ලැබෙලා තියෙනවා. right. ඊට පස්සේ බලමුකෝ මේ යට තියෙන එක. ඒකත් අපි හක් කරා. ඒ වෙනකොට අපි තියාගත්තා මෙන්න මේක. හරිද? මතකනේ ඔබට? AND එක හදාගන්න හැටි NAND එක පාවිච්චි කළා. අන්න ඒ ගේට්ටු කම්ප්ලෙක්ස් එක තිබ්බ. මේ ගේට්ටු දෙකේ view එක මෙතනින් තිබ්බා. දැන් එහෙනම් අපිට මේ A and C කියන output එක ඒ ආකාරයෙන් මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන A වලින් ඇවිල්ලා C වලින් ඇවිල්ලා A and C output එක ලැබෙනවා. මෙතනක් තියෙන O එකක්. එහෙනම් මේකම මෙතන තිබ්බනම් හරිනේ. right. හොඳයි. දැන් පැහැදිලිද? මෙන්න මෙහෙම තමයි අපි කිසියම් සාර්ව ద్వාරයක් එහෙම නැත්නම් යුනිවර්සල් ගේට් එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් යුනිවර්සල් ගේට් වර්ගයක් පාවිච්චි කරලා පරිපතයක් සම්පූර්ණයෙන් ගොඩනගන්න. දැන් බලන්න මෙතන සියල්ලම තියෙන NAND ගේට් විතරයි. අපි NAND ගේට් සහිත IC එකක් ගත්තා නම් මේව සම්පූර්ණ පරිපතයම එක IC එකෙන් ඩිසයින් කරගන්න පුළුවන්. දැන් ඔබට මම හිතන්නේ මේ කතන්දරේ පැහැදිලි. දැන් ඉතින් ඔබ මේක මේ ගේට්ටු ටිකක් ඇඳලා පොඩ්ඩක් අභ්‍යාස කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ ඇඳ බලන්න ඕනේ විවිධ අවස්ථාවේ පරිපතවලද ඔබට දැන් විවිධ පරිපත සටහන් ඔබ හදාගෙන ඇති. විවිධ පරිපත සඳහා අභ්‍යාස ඔබ කරලා ඇති. ඒක දීලා තියෙන බූලියන් වැලියු එක නැත්නම් බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට පරිපත සටහන දෙන හැටි. ඒ දේවල් අපි දැන් භාවිතාවෙන් ඔබට දැන් කරන්න පුළුවන් නේ. ඉතින් ඔබ මේ දැන් ඔබ මේ අද අලුතෙන් ඉගෙන ගත්ත පාඩමේ පරිදි NAND ගේට්ටු පාවිච්චි කරලා නැත්නම් NO ගේට්ටු පාවිච්චි කරලා මේව ගොඩනගන්න උත්සාහ කරන්න. මෙහෙම දෙකක් තුනක් කරනකොට දෙකක් තුනක් නෙමෙයි ඉතින් 5ක් 6ක් 10ක් 12ක් කරනකොට ඔබ නොතේරින්ම මේ ගැන මතකයේ ඔබේ රැඳෙනවා. ඒතර විභාගයේදී ඔබට නැවත පාඩම් ගන්න දෙයක් නැහැ. අපි බලමුද NO ගේට්ටු පාවිච්චි කරලා මේක හදාගන්න හැටි. හොඳයි. එම පරිපතයෙන් මම අරගෙන තියෙනවා. එම පරිපතයෙන් මම අරගෙන තියෙනවා. දැන් අපි මේ කරන්නේ මොනවද පාවිච්චි කළාද? NO ගේට්ටු පාවිච්චි කළා. NO ద్వාර පමණක් භාවිත කළා. ඩිසයින් කරන්නේ with only using NO gates, right. දැන් බලමු එම පරිපතයමයි මම ආයිත් මේක පොඩ්ඩක් ලොකු කරලා ගන්නවා ඔබට බලා ගන්න පහසුව සඳහා එම පරිපතයමයි දැන් ඔබට පේනවා මෙතන O gate එකක් තියෙනවා AND එකක් තියෙනවා O එකක් තියෙනවා දැන් බලමු අපි මේක පළවෙනි O gate එක හක් කරා ඒ වෙනකොට මම NO gate එක පාවිච්චි කරලා හදාගත්ත O එක තිබ්බා NO gate එකෙන් හදපු O එක ඊට පස්සේ AND එක හක් කරා AND එක අපි හදා ගන්නවා NO එක පාවිච්චි කරලා මෙන්න මෙහෙම එන්නේ එකකින් තිබ්බා ඊට පස්සේ මොකද කරන්නේ අවසාන O එක ඒකත් අපි right මේ ආකාරයෙන් O එක ගොඩනගුවා දැන් බලන්නකො මුළු පරිපතයම තියෙන්නේ NO gates විතරයි NO gates සියල්ල පාවිච්චි කරලා අපිට
මේ පරිපතේ එම ප්‍රතිඵලයම ලබන්න පුළුවන්. මේ එම ප්‍රතිඵලයම ලැබෙනවා. හැබැයි පාවිච්චි කරන්නේ NOR ගේට් විතරයි. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි පරිපත ගොඩනැගීමේදී සාර්ව ద్వාර භාවිතා කරන්නේ. දැන් ඉතින් මගේ දරුවන්ට මේක හොඳටම පැහැදිලි මේ කතා කරපු දේවල් ටික නේද? හරි. අපි එහෙනම් දැන් අලුත් කොටසකට යන්න හදන්නේ ආදාන තුනක් සමග අපි XO XNOR ගේට්ටුව වැඩ කරන හැටි පොඩ්ඩක්යි බලමු. XO ගේට්ටුව XNOR ගේට්ටුව ඔබ ඉගෙන ගත්තා. XO ගේට්ටුව සහ XNOR ගේට්ටුව වැඩ කිරීමේදී පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ඉන්පුට්ස් කීපයක් පාවිච්චි කරනකොට XO ගේට්ටුව XNOR ගේට්ටුව වැඩ කරන විදිහේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ඒක කොහොමද කියලා පොඩ්ඩක් සාකච්ඡා කරමු. හරිද දුවේ පුතේ? එවනම් අපි බලමු XO ගේට්ටුවක් වැඩ කරන්නේ කොහොමද? ඒකම XNOR ගේට්ටුවක් වැඩ කරන්නේ කොහොමද කියලා. XO ගේට්ටුවේ පරිපතේ ඔබට පේන්න තියෙනවා. ඔබ මේ XO ගේට්ටුව ගැන ඉගෙන ගත්තා කලින් පාඩමේදී. එතකොට XO ගේට්ටුව ඔබ මේ ආකාරයෙන් තමයි කලින් පාඩමේදී ඉගෙන ගත්තේ. මම මේකේ පොඩි තව වෙනස්කමක් කරනවා. වෙනස්කමක් කියලා කියන්නේ ගේට්ටුවේ කිසි වෙනසක් කරනව නෙමෙයි. මම මේ ගේට්ටුව පොඩ්ඩක් වෙනස් විදිහට අඳිනවා. බලමු කොහොමද කරන්න කියලා. ඔය බලන්නකො XO ගේට්ටුවේ සත්‍යතාවක ගත්තොත් XO ගේට්ටුව ඔබට AB අවස්ථා බිඳුව නම් අවුට්පුට් එක බිඳුව වෙනවා. AB අවස්ථා බිඳුව 1යි නම් අවුට්පුට් 1යි වෙනවා. A එකයි B බිඳුවේදී අවුට්පුට් 1 වෙනවා සහ A එකයි B එකයි අවස්ථාවේදී අවුට්පුට් එක බිඳුව වෙනවා. මොකද්ද මේ තර්කය? මෙතන තියෙන තර්කානුකූල භාවය මොකද්ද? මෙහෙමයි XO ගේට්ටුවක් වැඩ කරන පුතේ. XO ගේට්ටුව අවුට්පුට් එකක් දෙන්නේ වෙනස් ආකාරයේ ඉන්පුට් දෙකක් ලැබුණාට පස්සේ. ඔබට පේනවා මෙන්න මේ අවස්ථාව බලන්නකො. බිඳුවයි එකයි. කියන්නේ වර්ග දෙක ඉන්පුට්ස්. එකක් බිඳුව නම් අනිත් එක වෙලා තියෙන්නේ. ඊගවස්ථාව බලන්නකො. එක වෙලා අනිත් එක බිඳුව වෙලා. වර්ග දෙක ඉන්පුට්ස් ආපු අවස්ථාව තමයි XO ගේට්ටුවෙන් අවුට්පුට් එකක් ලබා දෙන්නේ. ඉන්පුට් දෙකම සමාන නම් එකම ඉන්පුට් දෙකම බිඳුව නම් ඉන්පුට් දෙකම එක නම් XO ගේට්ටුව අවුට්පුට් එක ලබා දෙන්නේ බිඳුව වශයෙන්. ඒ කියන්නේ අවුට්පුට් එක වැලියු එක 0, ට්‍රූත් වැලියු එක 0 වෙනවා. ෆෝල්ස් වැලියු එකක් ලබා දෙන්නේ. හරි. මෙන්න මේකේ මේ එක වෙච්ච අවස්ථා දෙක තියෙනවා නේද? එක වෙච්ච අවස්ථා දෙක අපි වෙනම අර ගත්තොත් අපිට මෙන්න මෙහෙම ගොඩනගන්න පුළුවන්. බලන්න. A bar වැඩි කිරීම B. එතන A bar and B. අපිට මෙතන තියෙන්නේ. A bar කියලා කියන්නේ A බිඳුවයි B එකයි. එහෙනම් A bar B. හරි. ඊග අවස්ථාව ගමු. A එකයි B බිඳුව එකනේ අපිට ලියන්න පුළුවන් A B bar විදියට. A B bar. නැත්නම් A and B bar. දැන් එතකොට මේ දෙකෙන් ඕනම අවස්ථාවක් ආවොත් මේ දෙකෙන් ඕනම අවස්ථාවක් එක වුණොත් XO ගේට්ටුව ක්‍රියාත්මක වෙලා අවුට්පුට් එක දෙන්න වෙන්නේ. හොඳයි. එහෙනම් ඒකට අපි මේ දෙක එකට එකතු කරනවා. ඒ කියන්නේ මේ දෙක අපි O ගේට්ටුවක් කරා යවනවා දෙයක් වගේ දෙයක් කරන්නේ. හරිද? අපිට මෙන්න මෙහෙම දෙයක් එකතු වුණාට පස්සේ අපිට ලියන්න පුළුවන් බූලියන් ප්‍රකාශයක් මෙන්න මේ ආකාරයෙන්. එහෙනම් මේ ඔබ දකින A bar B කියන එක එකතු කරනවා AB bar වලට ඊට පස්සේ අපිට ලැබෙනවා XO ගේට් එකේ අවුට්පුට් එකේ ආකාරයෙන්. XO ගේට් එකේ අවුට්පුට් එක බූලියන් ප්‍රකාශයක් ලියනවා නම් මෙන්න මෙහෙමයි අපි ලියන්නේ. සාමාන්‍යයෙන් අපි බදාගෙනවා XO වලට අපි දාන සංකේතය තමයි සිම්බල් එක තමයි එකතු කිරීම ලකුණ දාලා පොඩි රවුමක් දාන එක. නමුත් ඒක අපිට ගේට්ටු කොට නැගමිදී භාවිතා කරන්න ටිකක් කරදරයි. ඒකින්ද අපි මේක පාවිච්චි කරනවා බූලියන් ප්‍රකාශයක් විදියට A bar B ධන AB bar විදියට. දැන් අපි A bar B ධන AB bar කියන එක පාවිච්චි කරලා අපි පරිපතයක් ඇන්දොත් අන්නේ පරිපතසටහන තමයි පාවිච්චි කරන්නේ XO ගේට් එකේ පරිපතේ විදිහට. දැන් බලන්නකෝ මේ පරිපතසටහන. ඔබට පේනවා A කියන මාර්ගයේ දිගේ ඇවිල්ලා B කියනක නොට් වල ඇවිල්ලා B නොට් එකක් ඇවිල්ලා තියෙනවා පේනවනේ. හරි. එතකොට ඒක අපි ඇන්ඩ් එකක් කරා ගිහිල්ලා අපිට AB බා හදාගෙන යනවා. ඊට පස්සේ බලන්න ඊගා මාර්ගේ. හරිද? B ඇවිල්ලා ඇන්ඩ් එකට එනවා. ඒකම A නොට් වෙලා ඇන්ඩ් එකට එනවා. B ඇන්ඩ් එකට එනවා. A නොට් වෙලා නොට් ගේට්ටුවක් කරා ඇන්ඩ් එකට එනවා. එහෙනම් අපි ඒකෙන් හැදෙනවා A bar B කියන කොටස. A bar B. right. එතකොට A දෙක අපි යනවා O ගේට් එකකට. A දෙක යනවා O ගේට් එකකට. එතන මේ දෙක O ගේට් එකට ගියාට පස්සේ මොකද වෙන්නේ පුතේ? මේක අපිට A B bar ධන A bar B කියන අවුට් එක ලැබෙනවා. right. දැන් මෙන්න මේ අවුට්පුට් එක අපිට කියන්න පුළුවන් XO ගේට් එක කියලා. එහෙනම් මේ XO ගේට් වෙනුවට අපිට මේ ව්‍යුහය පාවිච්චි කරන්න පුළුවන්. මොකක් කාට ඔබට විභාගයේදී මේ වගේ ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර පරිපතසටහන් වලදී ඔබට ලැබෙන්න පුළුවන් XO ද්වාරට සමාන වෙන පරිපතයක් මොකක්ද කියලා අහුවොත් ඔබට මේ වගේ පරිපතයක් ගොඩනගා ගන්න වෙනවා. ඒ වගේම XNOR ගේට් එකකට අපිට හදන්න පුළුවන්. දැන් ඔබ මේ කතා කරපුවා අපි දැන් අද වේලසෙන් කතා කරන්නේ සාරෝ ද්වාර ගැන. ඔබ සාරෝ ද්වාර සංකල්පය පොඩ්ඩක් මතක් කරගන්නත් එක්ක මම ඔබට යෝජනා කරනවා
මේ පරිබස් සටහන ඔබ NAND ගේට්ටුව හරි NOR ගේට් එක හරි පාවිච්චි කරලා අඳින්න. පුළුවන් නම් මේ දෙකම පාවිච්චි කරලා අවස්ථා දෙකක් විතර අඳින්න. එතකොට ඔබට ලැබෙනවා XOR ගේට් එකේ output එක NAND ගේට්ටුව පාවිච්චි කරලා ඇඳුවොත් එහෙම. NOR ගේට් එක පාවිච්චි කරලා ඇඳුවොත් නැත්නම් NOR සාරු द्वारा පාවිච්චි කරලා ඇඳුවොත් XOR ගේට් එකේ output එක NOR හරහා ඔබට ලබා ගන්න පුළුවන්. හොඳයි. අපි මම ඒ සටහන් මෙතන පෙන්වුම් කරලා නැහැ. ඒක මම ඔබට බාර දෙනවා. ඔබට ඒ සටහන හදා ගන්න පුළුවන්. මොකද මේ වෙනුවට නොට් එක ඔබ දන්නවා අපි හිතමු ඒක AND එකෙන් හදනවා කියලා. AND ගේට්ටුව පාවිච්චි කරලා මේ පරිපථය හදනවා කියලා හිතමු. NAND එක පාවිච්චි කරලා. එහෙනම් නොට් එක වල NAND එක ඔබ දන්නවා තියන්නේ කොහොමද කියලා. AND එක වෙනකොට කොහොමද NAND එක තියන්නේ කියලා ඔබ දන්නවා. අපි කලින් අභ්‍යාසයක් කරානේ. නේද? උදාහරණයක් කරානේ. මේ නොට් එකටත් එලෙසමයි. මොකද B A වලින් එන නොට් එක මේ AND එකත් ඒ විදිහටම NAND පාවිච්චි කරලා හදනවා. ඊට පස්සේ මේ O එකත් හදනවා ඒ වගේම NAND පාවිච්චි කරලා. එන්න ඒ ආකාරයෙන් ඔබට පුළුවන් මෙම පරිපථය සඳහා NAND ద్వාරය පාවිච්චි කරලා ඔබට මේ පරිපථයක් අඳගන්න. ඒ වගේම NOR එක පාවිච්චි කරලා ඔබට ඒ පරිපථයන් ඒ ආකාරව නැවතත් ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් ඔබට XOR සඳහා පරිපථයන් ගොඩනගා ගන්න පුළුවන්. ඔබ දැන් ඒ ගැන දැනුම සන්නද්ධයි. හරි. අපි යමුද එහෙනම් XNOR ద్వාරය ගැන පොඩ්ඩක් බලන්න. XNOR ద్వාරෙත් මේ වගේම ව්‍යුහයක් තමයි තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මම පැහැදිලි කරන්න දෙයක්වත් නැහැ. ඔබට XOR ద్వාරය හදා ගන්න පුළුවන් ඒ ආකාරයෙන්ම. බලමු XOR ద్వාරය වැඩ කරන හැටි. XOR ద్వාරය වැඩ කරන දුවේ පුතේ අපි XNOR XOR එක වැඩ කරපු හැටි දැක්කනේ. වර්ග දෙකක විජාතිය නැත්නම් විෂම ජාතිය ඉන්පුට්ස් ආවම තමයි XOR එක එකක් දෙන්නේ. එහෙනම් XNOR එකේ අනිත් පැත්ත එකම ජාතියෙන් ඉන්පුට් ආවොත්. ඒ කියන්නේ 0.0 හෝ 1.1 හෝ ඉන්පුට් දුන්නොත් තමයි XNOR එක output එක එකක් හැට ලබා දෙන්නේ. හොඳයි. බලන්නකො මේ සත්‍යවක දිහා 0.0 අවස්ථාවේදී XNOR එක එකක් දීලා තියෙනවා. ඒකම 1.1 අවස්ථාවේදී XNOR එක එකක් දීලා තියෙනවා. එහෙනම් අපිට පේනවා XNOR එකක් දෙන්නේ එන්න output එක හැට truth value එකක් සත්‍ය value එකක් ලබා දෙන්නේ ඉන inputs දෙකම එකම જાතියෙන් නම් පමණයි. අපි ඒක පොඩ්ඩක් ලියලා බලමුද බූලියන ප්‍රකාශයක් විදියට. එහෙනම් A බා B බා අවස්ථාවේදී XNOR එක එකක් වෙලා තියෙනවා. ඒකම A B අවස්ථාවේදී XNOR එක එකක් වෙලා තියෙනවා. හරි. එහෙනම් දැන් මේ දෙක එකතු කරලා අර වගේම O ගේට් එකක් නැත්නම් O එකක් හරහා සම්බන්ධ වුණොත් අපිට XNOR එකේ output එක ලැබෙන්න ඕනේ ලෙසම. බලමු. හොඳයි. මෙන්න බලන්නකෝ. A XOR B. හරිද? බා එක. එහෙවත් A XNOR B කියන එක අපි හැදෙනවා A bar and B bar එකතු කිරීම නැත්නම් O A and B කියන ලෙසට. නැත්නම් මේක අපිට ලියන්න පුළුවන් බූලියන ප්‍රකාශයක් විදියට මෙන්න මේ ආකාරයට. දැන් මේක අපි පරිපථයකට ගත්තොත් ඔබට ලැබෙන්නේ XNOR ගේට් එකේ පරිපථ සටහන. XNOR ගේට් එකේ පරිපථ සටහන. හොඳයි. ඔබට බලමු XNOR ගේට් එකේ පරිපථ සටහන අපි අඳින හැටි. මෙන්න බලන්නකෝ. මේ ඔබ දකින්නේ XNOR ගේට් එකේ පරිපථ සටහන මේ බූලියන ප්‍රකාශය පාවිච්චි කරලා අඳපු ආකාරය. බූලියන ප්‍රකාශය පාවිච්චි කරලා XNOR එකේ පරිපථය අපි අඳපු හැටි. බලන්නකෝ මෙතන A bar B bar තියෙනවා. එහෙනම් A සහ B දෙක not කරලා අරගෙන තියෙනවා. not කරලා අරගෙන AND එකට ගිහිල්ලා තියෙනවා. එතකොට A bar B bar හැදෙනවා. right. ඊට පස්සේ බලන්නකෝ AB හදාගත්ත හැටි. AB හදාගෙන ඉතින් කෙලිම මේ දෙක AND එකක් කරා යන්නක විතරනේ තියෙන්නේ නේද? බොහොම පැහැදිලි. AND එකක් හදා යන්න පුළුවන්. right. ඊට පස්සේ මේ දෙක එකතු වෙන්න ඕනේ. එකතු කරන්න පාවිච්චි කරන්නේ මොකද්ද? OR ගේට්ටුව. එහෙනම් ඒ දෙකම අපි OR ගේට් එක කරා output එක අරගෙන right. බලන්න දරුවනේ දැන් මෙතනදී අපිට ලැබෙනවා AND ගේට්ටුවෙන් output එක AB කියලා. හොඳයි. එතකොට ඒ විදිහට අපි A bar B කියන එකයි AB කියන එකයි කොහෙද යන්නේ? OR ගේට්ටුවක් කරා L ගිහිල්ලා අපිට A XNOR B කියන ප්‍රතිඵල ලබා දෙනවා. A XNOR B කියන ප්‍රතිඵල ලබා දෙනවා. හරි. එහෙනම් ඒ විදිහට අපිට පුළුවන් A XNOR B ద్వාරේ පරිපථය ගොඩනගන්න එම ප්‍රතිඵලෙම ලැබෙන්න. දැන් ඉතින් එහෙනම් මම මේකෙත් ඔබට පොඩි පැවරුමක් ලබා දෙන්නම්. ඔබ මේ ව්‍යුහය පාවිච්චි කරන්න මේ ව්‍යුහය වෙනකොට යොදා ගන්න සාර්ව ద్వාර ඔබ මුලින්ම අඳින NAND ගේට් එක පාවිච්චි කළා මේ ව්‍යුහය. ඒකම බඳින්න NOR ගේට් එක පාවිච්චි කළා මේ ව්‍යුහය. එහෙමනම් ඔබට පොඩි පැවරුමකුත් තියෙනවා මේ ව්‍යුහ දෙක කොහොමද භාවිතා කරන්නේ කියලා. right. අපි පෞස අවස්ථාවකදී මේකට පිළිතුරු පෙන්눔 කරන්න. හොඳයි. දැන් එහෙමනම් අපි දැන් කතා කරන්න ආවේ අපි
ඉන්පුට් තුනක් තියෙන අවස්ථාවකදී XO වැඩ කරන්නේ කොහොමද? X no වැඩ කරන්නේ කොහොමද කියන එක. ඒ කොටස අපි යමු වෙමු. එතකොට ඊට කලින් මම මේක ටිකට ආවේ මේකත් ඔබට ඒ එකම සාකච්ඡා කරන්න ඕන දෙයක් හින්දා. අපි මෙතන ඔබට මම පැහැදිලි කරලා දරුවනේ XO සහ X no gate 2 ක්‍රියාත්මක වෙන්නේ ඉන්පුට් දෙකක් පදනම් කරන් පමණයි. ඉන්පුට් තුනක් ආවොත් ඒක අපි දෙවෙනුව සලකා බලනවා අර ප්‍රතිඵලයත් එක්ක. මොකද ඔබ දකිනවා මෙතන ඉන්පුට් දෙකක් එක හා සමාන නම් X no එකේදී අවුට්පුට් එක එකක් ලබා දෙනවා. ඒකම එක XO එකේදී විෂම ජාතිය ඉන්පුට් තිබුණොත් එකක් එක අනිත් එක බිඳුව වුණොත් එකක් එක අනිත් එක බිඳුව වුණොත් XO එකේදී අවුට්පුට් එකක් ලබා දෙනවා. දැන් මේ දේ තමයි සිද්ධ වෙන්නේ XO ద్వාරයේදී ඉන්පුට් තුනක් ලැබෙන කොට. හැබැයි ඉන්පුට් තුනක් ලැබෙනවා කියලා හිතන්නකො මෙන්න මේ අවස්ථාවක් ගත්තොත් බලන්න ඔබට A සහ B කියලා තීරු දෙකක් පේනවනේ. හරිද? A B තීරු දෙකේ එකක් බිඳුව එකක් එක වුණොත් XO ගේට්ටු එකක් දෙන්න පුළුවන්. හැබැයි අනිත් එකත් එක වුණොත් හරි බිඳුව වුණොත් මේක පොඩි වෙනස්කමක් සිද්ධ වෙනවා. මෙන්න මේ ව්‍යුහ වෙනස මොකක්ද කියලා ඔබ අවබෝධ කරගන්න ඕනේ. ඒකයි මම මේ කොටස සාකච්ඡා කරන්න ගත්තේ. මෙතනදී A සහ B කියන අවස්ථා තුනම සලකා බැලුවොත් අපි XOB කියන එකට සලකා බලන්නේ අවස්ථා දෙකක් පමණයි. අපි හිතමුකෝ AB දෙක අරගත්තා කියලා. AB ඉන්පුට් දෙක මුලින්ම සලකා බලනවා. ඒ ලැබෙන ප්‍රතිඵලයත් එක්ක C කියන ඉන්පුට් එක සලකා බලනවා. එහෙන් බලලා තමයි XO ගේට් එකේදී අපේ අවුට්පුට් එක අපි තීරණය කරන්න හැදෙන හැටි. පැහැදිලි. හොඳයි. දැන් එහෙනම් අපි බලමුද මේ XO ගේට්ටුවක් හරහා යනකොට කොහොමද මේ ඉන්පුට් තුන වැඩ කරන්න කියලා. මුලින්ම බලමුකෝ. පළමු අවස්ථාව. A බිඳුවයි B බිඳුවයි. C ගැන හිතන්න එපා. මෙතන අපි සාකච්ඡා කරන්නේ AXOB විතරයි. AXOB විතරයි. හරි. එහෙනම් ඔබට පේන හතරවෙනි තීරුවේ දිහා බලන්න. මේ හතරවෙනි තීරුවේදී ඔබට පේනවා මෙන්න මේ තීරුවේදී අපි A සහ B විතරක් හිතුවොත් XO ගේට් එක වැඩ කරන්නේ කොයි ආකාරයෙන්ද? ඔබට පේනවා A හා AB දෙකම බිඳුව නම් XO ගේට්ටුවේ ලබා දෙන අවුට්පුට් එක බිඳුවයි. ඒ හේතුව එකම જાතිය ඉන්පුට්ස් ලැබිලා තියෙන්නේ. දෙකම බිඳුව. හරි. එහෙනම් XOB වලදී අපිට බිඳුවක් ලැබෙනවා. එතකොට XO වලදී බිඳුවක් ලැබෙනකොට ඊග අවස්ථාව බලන්නකෝ. හරි. මම මේ තීරු විතර පැහැදිලි කරන්නම්. පසු අපි අනිත් ඒවාට එමු. හරි. බලන්නකෝ. මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි. එහෙනම් XO වලදී මෙතනත් බිඳුව. පැහැදිලිනේ? කලින් එක වගේමනේ. හරි. ඊට පස්සේ අවස්ථාව බලන්නකෝ දරුවනේ. බිඳුව එකයි අවස්ථාව. ඔන්න විෂම જાතිය ඉන්පුට් දෙකක් ආවා XO එකට. විෂම જાතිය ඉන්පුට් දෙකක් ආවා. ඒ ඉන්පුට් දෙකේදී XOB කියන එක නැත්නම් හරිද? එම XO ద్వාරය එකක් වෙනවා. ඊට පස්සේ කෙදිත් ඒ ආකාරයෙන්මයි ඒකත් එක වෙනවා. හරි. ඊට පස්සේ බලමු A එකයි B බිඳුව අවස්ථාව. මේකෙත් විෂම જાතිය ඉන්පුට් එකක් ලැබෙනවා. එකක් බිඳුව එකක් එකයි. හරි. එහෙනම් එකෙදිත් XOB නැත්නම් AOB කියන එක AXOB කියන එක අවුට්පුට් එකක් ලබා දෙනවා. හරි. ඊට පස්සේ බලමු එම අවස්ථාවමයි එතනදී ලැබෙන්නේ එකේ අවුට්පුට් එක. ඊට පස්සේ දෙකම එක වෙන අවස්ථාව අපිට හම්බ වෙනවා. දෙකම එක වුණොත් XO ගේට් එක බිඳුවක් ලබා දෙනවා. මොකද දෙකම එකම ආකාරයේ ඉන්පුට්ස් දෙකක් ඉන්නවා. හරි. ඊග අවස්ථාවත් ඒ වගේ. දැන් ඊට පස්සේ අපිට මෙතන තියෙන්නේ මම යන්නේ නැවත මුලට අපිට දැන් තියෙන්නේ මේ AXOB කියන අවුට්පුට් එකයි අපි අත්තරලා දාලා ආවනේ C කියන ඉන්පුට් එක. C කියන ඉන්පුට් එක මේ C කියන ඉන්පුට් එක අපි සාකච්ඡා කරන්නේ නැහැ නේ. මෙතනදී A සහ AB ගැන විතර බැලුවේ. හරි. එහෙනම් C ඉන්පුට් එකයි මේකයි අපි සලකා බලනවා දැන්. ඊට පස්සේ තමයි අපි AXOB XOC කියන සමස්ත ප්‍රතිදානය අපි ලබා ගන්න. හරි. එහෙනම් මෙම තීරුවයි හරිද? මේ C වල තීරුවයි අපි බලමු. ඊට පස්සේ බලමු මෙතන අවුට්පුට් එක මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් බලනකොට මෙතන බිඳුවේව දෙකක් පේනවා. එහෙනම් බිඳුවේ දෙකක් කියලා කියන්නේ එකම જાතියේ ඉන්පුට්ස්. එකම જાතියේ ඉන්පුට් එකක් නම් මොකද සිද්ධ වෙන්නේ? අන්න අවුට්පුට් එක බිඳුවයි. මොකද මේක XO ගේට් එක. හොඳේ. මම කතානේ XO ගේට් එක ගන්න. ඒ කියන්නේ උඩ තියෙන ගේට්ටුව ගැන. හරි. මේ තීරුවේ. හරි. ඊට පස්සේ බලන්නකෝ. AXOB බිඳුව තියෙද්දි C වලින් එක ඉන්පුට් එකක්. ඒ කියන්නේ ට්‍රුත් වැලියු එකක් ලබා දෙනවා. අන්න ඒ අවස්ථාවේදී එකයි බිඳුවයි XO තර්කයට ලක් වෙලා අපිට අවුට්පුට් එක ලබා දෙනවා. ඊට පස්සේ අවස්ථාව බලන්න. මෙතන බිඳුවයි මෙතන එකයි. නැවතත් අපිට විෂම જાතිය නැත්නම් වෙනස් જાතින් දෙකක ඉන්පුට් ලැබිලා තියෙනවා. එහෙනම් ඒ අනුව අපිට ලැබෙන අවුට්පුට් එක එකක් කියලා. ඊග අවස්ථාව. දෙකම එකක් වුණ අවස්ථාව. දැන් අපිට කලින් AXOB කියන එක වුණා Cත් එකයි. එහෙනම් මේ දෙකම එක වින්දා AXOB
XOC කියන එක output එක බිඳුවක් වෙලා තියෙනවා. හොඳයි. බලන්න ඊට පස්සේ අවස්ථාව. විෂම ජාතියේ inputs දෙකක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ AXOB කියන එක 1යි C බිඳුවයි. එහෙනම් අපිට output එක එකක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ අවස්ථාව. 1යි කියන අවස්ථාව දෙකක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ AXOB කියන එකත් 1යි C වලින් ලැබෙන 1යි එකම ජාතිය inputs අපිට ලැබුණා. එහෙනම් XO ద్వාරය හැසිරීම ලෙස බිඳුවක් ලබා දීලා තියෙනවා. එහෙනම් ඒක output එක බිඳුවක් වුණා ඒ අවස්ථාවේ. දැන් බලන්නකො මේ වෙනස් එකේව බිඳුව කලමේ තිබිච්ච පළලට මේක ලැබෙන්නේ නැහැ. දෙක සලකා බලුවොත් තමයි මේක හරියට ලැබෙන්නේ. දැන් සමහර දරුවෝ මම මේක සාකච්ඡා කරනදාත් ඒකයි විශේෂයෙන්ම ඔබේ ඒක දැනගත යුතුම දෙයක්. සමහර දරුවෝ තර්ක කරනවා වෙනස් ජාතිනික ඉන්පුට් නේ තියෙන්නේ. දැන් බලන්න මෙතනත් A වල 1යි B වල බිඳුවයි C වල 1යි වෙනස් ජාතිනික ඉන්පුට් නේ. ඒකින්ද XO එක එකක් දෙයි කියලා හිතනවා. නමුත් එහෙම නෙමෙයි දෙන්නේ. XO එක සලකා බලන ඉන්පුට් දෙකක් ගැන විතරයි. ඊට පස්සේ තමයි තුන්වෙනි ඉන්පුට් එක ගැන සලකා බලන්නේ. එහෙම බලලා තමයි අපි ප්‍රතිඵල ලබා ගන්න ඕනේ. දැන් බලන්න එක බිඳුව වෙච්ච හැටි. හොඳයි. අපි ඊගායකත් බලමුකෝ. අපි AXOB කියන එකට බිඳුව ලැබිලා තිනවා. C වලටත් බිඳුවක් ලැබිලා තිනවා. එහෙනම් output එක බිඳුවයි. ඊට පස්සේ අවස්ථාව. AXOB බිඳුවයි C වලින් 1යි. එහෙනම් output එක 1යි. දැන් බලන්නකො මේ තුනම එක වෙච්ච අවස්ථාවත් XO ගේට්ටු එක දුන්නේ හැටි. දැන් අපි සාමාන්‍යයෙන් කලින් හිතන්නේ එකම જાතියේ ඉන්පුට්ස් ආවා නම් XO එක බිඳුවයි කියලානේ. ඒ තරකෙන් අපි හිටියේ. ඒ තරකේ හිටියොත් මෙතනදී ඒ තරකේ වර්ධිනවා. හරිද? දැන් XO එක කලින් එක දෙනවා කියලා අපි හිතන් හිටියේ ඉන්පුට් දෙකේදී. ඉන්පුට් දෙකක් තියෙනකොට XO එක එකක් දුන්නේ දෙකම වෙනස් නම්. එකයි අනිත් එක බිඳුවයි නම්. දෙකම එක නම් XO ගේට්ටුව ලබා දුන්නේ output එක බිඳුව. හැබැයි මෙතන තුනම එක වෙලා තියෙද්දි XO ගේට්ටුව එකක් ලබා දීලා. දැන් පේනවද මේකේ වෙනස්කම් වෙච්ච හැටි? මේ වෙනස ඔබ තේරුම් ගන්න ඕනේ. මේක හරියට තේරුම් ගන්න නැත්නම් ඔබ logic gates පාඩමේදී ප්‍රශ්නවලදී ඔබට පොඩ්ඩක් මුහුණ දීමේදී අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි මේ XO ගේට්ටුව මතක තියාගන්න මම පොඩි ක්‍රමයක් ඔබට කියන්නම්. බලන්න. මේ සෑම අවස්ථාවම XO ගේට්ටුව දැන් ඉන්පුට් තුනක් තියෙන අවස්ථාවකදී. ඉන්පුට් තුනක් තියෙන XO එකකදී එකක් ලබා දෙන්නේ XO වල තියෙන ඉන්පුට්ස් ගාන ඔත්තේ සංඛ්‍යාවක් නම්. XO වල තියෙන ඉන්පුට් සංඛ්‍යාව එකේව ඔත්තේ නම්. බලන්න මෙතන එකේව ඔත්තේ තිබුණොත් XO එකේදී එකක් තියලා තියෙනවා. එකේව ඉරට්ටේ වුණොත් XO එක දෙන්නේ බිඳුවයි. හෝ එකේව නැත්තම් දෙන්නේ බිඳුවයි. හරි. එහෙනම් එකේව ඔත්තේ සංඛ්‍යාවක් විතරක් තියෙන අවස්ථාවක් ගත්තොත් ඒ හැම අවස්ථාවෙම XO එකක් දීලා. බලන්න මෙතන මේ A බිඳුවයි B බිඳුවයි C එකයි. එහෙනම් එකේව ඔත්තේ ප්‍රමාණයක් හම්බුණා XO එකක් දුන්නා. මේ ඉන්පුට් තුනක් තියෙන අවස්ථාවේදී හොඳේ. right. තුනක් කොයිට වැඩි අවස්ථාවේදී මේක ක්‍රියාත්මකයි. මේක හරියනවා. A බිඳුවයි B එකයි C එක බිඳුවයි. එහෙනම් ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා එකේව. බලන්න එකක් ලබා දුන්නා. ඊට පස්සේ බලන්නකෝ. මෙතන මොකද උනේ බලන්නකෝ. හරි. බිඳුවයි එකේව දෙකයි. එකේව සංඛ්‍යාව ඉරට්ටේ. එහෙනම් ලබා දුන්න බිඳුව. ඊග අවස්ථාව බලන්නකෝ. එහෙනම් මොකද වෙන්නේ? ඔත්තේ සංඛ්‍යාවක් තියෙන එකේව x එක ලබා දුන්න එකක්. එහෙනම් මේ යනවා අපිට ඕනම අවස්ථාවක් සඳහා මේක සත්‍යයක් වෙනවා. සත්‍ය වර්ග තුලදී ඉන්පුට් සංඛ්‍යාව එකේව. එකේ ඉන්පුට් ඔත්තේ සංඛ්‍යාවක් ලැබුණොත් ඔබට XO එක එකක් ලබා දෙනවා. බලන්න අවසාන එකක් සිද්ධ වුණේ ඒකෙන් තමයි මේ. අවසාන අවස්ථාව බලන්නකෝ. හරි. මොකද වෙලා තියෙන්නේ? ඉන්පුට් තුනක් ලබා දීලා තිනවා. ඉන්පුට් තුනම එකේව. එහෙනම් එකේව තුනක් කියලා කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් එකේ ඉන්පුට් ලබා දීලා තිනවා. එහෙනම් XO ගේට් එක මෙතන ලබා දීලා තිනවා එකක් ලබා දීලා තිනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි XO ගේට්ටුවේ පැහැදිලි කිරීම කරන්න පුළුවන් ඉන්පුට් තුනක් තියෙන අවස්ථාවේදී. දැන් දුවපිට ඔබට තේරුම් ගන්න පුළුවන් XO ගේට් එක හදාගත්තා නම් අපි ඒකෙම කම්ප්ලිමන්ට් එක නැත්නම් ඒකෙම නොට් එකනේ දාලා තියෙන X no එකට. එහෙනම් X no එකටත් අපි ලියා ගන්න පුළුවන් මේ විදිහටම බලන්න. ඒ සෑම අවස්ථාවකම ඒ XO එක බිඳුවක් නම් X no එක එකක් වෙලා ඒකම XO එක බිඳුව වුණොත් X no එක එකක් වෙලා තියෙනවා. හරිද? ඒ සෑම අවස්ථාවෙම අපිට මුලින්ම XO එක හදා ගන්නවා. XO එක හදාගත්ත පස්සේ අපිට X no එක ගොඩනගා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් X no එකේ එන අවුට්පුට් එක විග්‍රහ කරගන්න XO එක තමයි මුලින් හදා ගන්න ඕනේ. X no එක හදන්න එපා එකපාරට. XO එක සම්පූර්ණයෙන් මේ ඉන්පුට් තුනක් තියෙනවා නම් XO එකේදී අවසාන අවුට්පුට් කොහොමද කියලා මුලින්ම තීරණය කරන්න. ඊට පස්සේ ඒකෙන් නොට් එක නැත්නම් ඒක කම්ප්ලිමන්ට් එක නැත්නම් ඒකේ විරුද්ධ පැත්ත හදාගෙන අපි X no එක ගොඩනගා ගන්න. මෙහෙම තමයි ඉන්පුට් තුනක් තියෙන අවස්ථාවේදී X no ගේට් එක වැඩ කරන්න හැටි. ඔබට මේක අවශ්‍ය වෙනවා අපි ඉදිරියේදී කතා කරනවා දරුවනේ පරිපථසටහන් වගයක්. ඒ කියන්නේ ඇඩර් සර්කිට් කියලා එකක්. ඒ කියන්නේ ආකලන පරිපථය කතා කරනවා. ආකලන පරිපථයේදී මේක අවශ්‍ය වෙනවා. ඒකින්ද හොඳට මේ කොටස තේරුම් ගන්න. මේ කොටස හොඳින් තේරුම් අරගෙන මේක පුළුවන් නම් අභ්‍යාසයක් කරලා මේක නැවත මේ ටේබල් එක අඳින්න. ඔබ තනියම මේ සත්‍ය දවක ඇඳලා ඔබ මේක පුහුණු වෙන්න
මේ අවුට්පුට් ලැබෙන ආකාරය කොහොමද කියලා අර උත්තේ සංඛ්‍යාව කියන පොඩ්ඩක් කුලිය තියාගත්තම ඔබට මේක පහසුවේ වර්ධින්නේ නැහැ. ඊට පස්සේ අපි x එකත් අඳින්න ඔබ පුරුදු වෙන්න. මේ ඔබට ඉදිරියට කතා කරන ආකලන පරිපත ෆුල් ලැඩර් හාෆ් ලැඩර් කියලා පරිපත වර්ග දෙකක් කතා කරනවා. මේ වෙලාවේදී මේ කොටස අවශ්‍ය වෙනවා. හොඳයි. එහෙමනම් ඔබට මෙතන පේන්නේ XO එකේදී සහ XNO එකේදී ලැබෙන අවුට්පුට් ටික මේ විදිහට ඔබ අවුට්පුට් එක විග්‍රහ කරගන්න ඉගෙන ගන්න ඕනේ. බලා ගන්න ඕනේ. එහෙනම් දරුවනේ අපි අද සාකච්ඡා කරා ඔබ මෙම පාඩම තුලදී අද සාකච්ඡා කරා අපි සාරව ద్వාර කියන සංකල්පය. සාරව ద్వාර වලදී මොකක්ද අපි කතා කරේ? සාරව ద్వාර වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙක අපි කතා කරා. එකක් තමයි NAND ద్వාරය, අනිත් තමයි NOR ద్వාරය. NAND ద్వාරය පාවිච්චි කරලා විවිධ පරිපති හදාගත්තා. NOT එක, AND එක, O එක හදාගත්තා. NOR ద్వාරය පාවිච්චි කරලා පරිපත වර්ග තුනක් අපි හදාගත්තා. මේ ගේට් වර්ග තුනක් හදාගත්තා. ඒ ආකාරයෙන්ම එලෙස මම ඔබට පැහැදිලි කරා සාරව ద్వාර වල වැදගත්කම් මොනවද කියලා. සාරව ద్వාර යොදාගන්නේ ඇයි කියන එක ඔබ සාකච්ඡා කරා තේරුම් ගත්තා. සාරව ద్వාර පාවිච්චි කරලා පරිපත ගොඩනගා ගන්න හැටි අපි කතා කරා. පරිපතක් අපි උදාහරණයකට අරගෙන ඒ පරිපතේ විවිධ ගේට්ටු ඉවත් කරලා සාරව ద్వාරය පාවිච්චි කරන NAND එක හෝ එහෙම නැත්නම් NO එක හෝ පාවිච්චි කරලා එම පරිපතේ ගොඩනගා ගන්න හැටි අපි කතා කරා. දුවේ පුතේ ඊට පස්සේ අවසානයේදී අපි කතා කරා XO සහ XNO ద్వාර වල හැසිරීම ඉන්පුට් තුනක් තියෙනකොට කොහොමද වෙන්නේ කියලා. ඒක අපි තව කතා කරා XO ద్వාරය සහ XNO ద్వාරය පරිපතයක් ලෙස ගොඩනගා ගන්නේ කොහොමද කියලා. අපි සාමාන්‍ය පරිපතයේදී පාවිච්චි කරන AND O ගේට්ටු පාවිච්චි කරලා NOT ගේට්ටු පාවිච්චි කරලා XO සහ XNO ద్వාර ගොඩනගා ගන්න හැටි කතා කරා. ඒක මම ඔබට සාරව ద్వාර කතා කරනකොට XO සහ XNO ద్వාර හදාගන්න හැටි කතා කරේ නැහැ NAND එක සහ O එක පාවිච්චි කරලා. මම ඔබට ඉල්ලීමක් කරා සහ යෝජනා කරා අභ්‍යාසයක් දව පුරුදු පුහුණු වෙන්න XO සහ XNO ద్వාර වල සාමාන්‍ය පරිපත සටහන පාවිච්චි කරලා NAND එක හරි NO එක හරි පාවිච්චි කරලා සාරව ద్వාර මගින් එම පරිපතේ ගොඩනගා ගන්න කියන එකත් මම ඔබට කිව්වා. ඔබේ පුහුණුව සඳහා ඒක වැදගත් වේවි ඉදිරියේදී. හොඳයි. එහෙමනම් අපි අද දවසේ පාඩමේදී අවසානයේ කරා ළඟා වෙලා තියෙන්නේ. දරුවනේ අද දවසේ ඔබ මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙච්ච ඔබට තමත් ස්තුතියි. ඒකම ඔබ මේ සටහන් ලියාගෙන දැන් මේ සාන්නාද වෙන ටික විශ්වාස කරනවා. ඒකම මේ පාඩම් ඔබට බලන්න පුළුවන් channel NIE YouTube නාලිකාවේ මේ පාඩම් මේ රෙකෝඩ් කරපු පාඩම් ටික ලබා දීලා තියෙනවා. ඔබට යම් සටහනක් මග හැරෙනවා නම් එම channel NIE YouTube නාලිකාවට ප්‍රවේශ වෙලා පාඩම් වල සටහන් සම්පූර්ණ කරගන්න. ඒක ඔබ යාළුවන්ට ආරාධනා කරන්න ඒ පාඩම් බලන්න කියලා. එහෙනම් ඒකත් මතක් කරමින් අද දවසේ පාඩම අවසන් කරනවා. දරුවනේ ඔබ සිරුවටම ආයුබෝවන්.